තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. ඇසු ඇසුවන් සිත් සනසන මේ උතුම් වූ තථාගත සදහම් ස්වරය ශාන්තයි ප්‍රණීතයි. ඒ බුදු වදන ලෝකයට sannivedanaya කරන පින්වත් හෝරාවක පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ වනවා. ස්වාමින් වහන්සේ අපි සාදු නාද පවතුමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වය දරමින් කටයුතු කරන්නේ වරකාපොළ පදිංචි අනුර වික්‍රමාරච්චි මහතා, සන්ධ්‍යා වික්‍රමාරච්චි මහත්මිය, අමා වික්‍රමාරච්චි දියණිය සහ කලපළුවාවේ පදිංචි අනෝමා රත්නායක මහත්මිය ප්‍රධාන පවුලේ පින්වතුන්. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින්
සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබ විසින් ඔබේ ජීවිතය තුළ මෙතෙක් මුදුන් පමුණවා ගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වීම තුළින්ම මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රතනයන් දෙකක්. පංචකාම තෘෂ්ණාව මොනතරම් දුකකට හේතු වෙනවද? දිව්‍ය කාමයත් මනුෂ්‍ය කාමයත් දෙකම දුක් සහිත බව. නමුත් මේ ලෝකේ ජීවත් වෙන ඥානවන්ත පඬිත පුද්ගලයා මනුෂ්‍ය කාමයයි දිව්‍ය කාමයයි දෙකම අත්හරින බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඒ බව තමයි මේ ගාථා රත්නයන්ගෙන් පැහැදිලි කරලා තියෙන්නේ. න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති අපස්සාදා දුක්ඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ අපි දිබ්බේසු කාමේසු රත්තිසෝ නාදි ගච්ඡති තණ්හක්කය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ භික්ෂුන් වහන්සේ නමක් නිසා. අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක පවුලක වැඩිමල් පුතා පැවිදි වුණා. උන්වහන්සේ පැවිදි වෙලා ශාසනික වතපිළිවෙත පුරුදු වෙලා විනය දහම් ආදීද යම් ප්‍රමාණයක් ඉගෙන ගනිමින් ශාසනය කටයුතු කරන කාලේ මේ කාලේ තාත්තා මරණාසන්න වුණා. ඉතින් තාත්තා නිකන් උමතු රෝගියෙක් වගේ නිතරම තමන්ගේ ශිෂ්‍ය භික්ෂුව පිළිබඳව නැත්නම් පුතා භික්ෂුන් වහන්සේ නමක් වෙච්ච වැඩිමල් පුතා ගැන කියා හැම වෙලාවෙම කරුණු සඳහන් කළා. නමුත් කවදාවත් උන්වහන්සේ දකින්න තාත්තට ආයේ ලැබුණේ නෑ ඒ කාලය ඇතුලේ. නමුත් ඔය අතරේ තාත්තා ගෙදර ඉන්න බාල පුතාගේ අතර කහවණු 100ක් දීලා කියනවා, පුතේ මේක ඔබේ සහෝදර භික්ෂුන් වහන්සේ වෙනුවෙන් මම වෙන් කරනවා. මේක මම වෙන් කරන්නේ උන්වහන්සේට සිවුරු මිල හැටියට. යම් අවශ්‍ය දෙයක් තිබුණොත් ඒ කටයුතු සිද්ධ කරන්න මේ මුදල ඔබ පරිස්සම් කරලා තියාගන්න. ඉතින් පස්සේ කාලේ තාත්තා මරණයටපත් වුණා. භික්ෂුන් වහන්සේ තවත් කාලයක් ගිහිල්ලා ගෙදර ආවා. ඉතින් එනකොට ඉතින් තාත්තා නැහැ. සහෝදරයාට බොහෝම දුකයි. ස්වාමින් වහන්සේගේ පාදමුල වැටිලා බොහෝ වෙලාවක් වැළපුණා. දුක තුනී වුණාට පස්සේ අර කහවණු 100 ගැන කියලා උන්වහන්සේට සඳහන් කළා, ස්වාමීනි තාත්තා කහවණු 100ක් දීලා තියෙනවා ඔබ වහන්සේට සිවුරු මිල කියලා. ඔබ වහන්සේට යම් අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට ඒක දැනුවත් කරන්න. උන්වහන්සේ සඳහන් කළා, මම පැවිද්දෙක්. මට මුදල් වලින් වැඩක් නැහැ. ඒ මුදල හොය තිබුණාවේ කියලා. උන්වහන්සේ ආයෙත් වැඩියා. වැඩල කාලයක් යනකොට උන්වහන්සේට පැවිදි ජීවිතය පිළිබඳව මහ කලකිරුණු ස්වභාවයක් ඇති වුණා. උන්වහන්සේ කල්පනා කරනවා මේ ගෙවන ජීවිතේ අනුන්ගෙන් හිඟා කකා යැපෙන ජීවිතයක්. ඒ බත් ටික හම්බ වෙන්නෙත් බැනුම් අහලා. හරියට සමහරු දන් දෙන්න ගියහම බයින විදිහට
මුළු ජීවිත කාලෙම භික්ෂූන් නඩත්තු කරන්නේ ඔවුන් වගේ. ඒ හින්දා මේ ගෙයක් ගානේ හිඟමනේ ගිහිල්ලා බැනුම් අහලා දන් වළඳලා ගෙවන ජීවිතේ මට පළක් නැහැ ගෙදර ගියා නම් හොඳයි කියලා දැන් නිතර ඕක හිතෙනවා. දැන් මේ කාරණාවම කල්පනා කරනවා මිසක් දැන් ඉගෙන ගන්නෙත් නෑ කවටහන් දියුණු කරන්නෙත් නෑ. දැන් හාමුදුරුවෝ කොච්චර හිතලද කියනවනම් දැන් හොඳටම කෙට්ටු වෙලා. ඒ වෙලාවේ සහෝදර හාමුදුරුවෝ අහනවා ආයුෂ්මතුනි ඇයි මේ විදිහට ඇදිලා ගිහිල්ලා? මොකක් හරි අසනීපයක්ද? එහෙම ආපුවම සඳහන් කළා නෑ ස්වාමීනි. මට දෙන්නේ කලකිරීමක්. මට ගෙදර යන්න හිතිලා තියෙන්නේ කියලා. ඒ ස්වාමීන් වහන්සේලා ඒක මේ භික්ෂුවගේ ගුරු හාමුදුරුවන්ට දැනුවත් කළා. ගුරු හාමුදුරුවන්ගේ මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කිව්වා ඒ භික්ෂුන් වහන්සේට එන්න කියන්න කියලා. උන්වහන්සේ ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා භික්ෂුව මේ කියන කතාව ඇත්තද කියලා. එහෙමයි ස්වාමීනි. කමක් නෑ. දැන් ගෙදර ගිහිල්ලා ජීවත් වෙන්නේ කොහොමද? තාත්තා ජීවත් වෙච්ච කාලේ කහවණු 100ක් මල්ලිට දීලා තියෙනවා. මං ඒකෙන් ජීවත් වෙනවා කියලා කිව්වා. ඒක ඇද්ද ජීවත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ගිහිල්ලා ගල් කැට 100ක් අරන් එන්න කියලා. උන්වහන්සේ ගල් කැට 100ක් අරන් ආවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන දැන් මේක කරන්නකෝ. ඔගෙන් 50ක් අයින් කරන්න. ගෙවල් හදන්න ඕනේ. ඇඳුම් පැළඳුම් ගන්න ඕනේ. උයා ගන්න වළම් පිඟන් ගන්න ඕනේ. මේ ආදී අවශ්‍ය දේවල් සියල්ලම වෙනුවෙන් කහවණු 50ක් අයින් කරන්න. දැන් තව කහවණු 50යි ඉතුරු. ඒකෙන් 25ක් අයින් කරන්න කිව්ව හරක් බානක් ගන්න. කුඹුරු හාන්න හරක් ඉපේ. ඒකටත් 25ක් අයින් කළා. තව තියෙන්නේ 25යි. දැන් මේ කහවණු 25න් නගුල් ගන්න ඕනේ. හීවැල් ගන්න ඕනේ. වැඩ කරන්න එන මිනිස්සුන්ට කුලී ගෙවන්න ඕනේ. ඒ මිනිස්සුන්ට තේ වතුර බුලත් පිට ආදිය දෙන්න ඕනේ. තවත් අවශ්‍ය අනික් ඕන එපාකම් සපුරන්න ඕනේ. කැටි උදළු ආදියත් වැඩට ගන්න ඕනේ. බිත්තර වී ආදී ධාන්‍ය වර්ගත් මිලට ගන්න ඕනේ. මේ සේරම කරන්න තියෙන්නේ දැන් තව කහවණු 25යි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණේ. තවත් කහවණු 100ක් තිබ්බත් මේ වැඩ ටිකට මදි නේද කියලා. තවත් 100ක් තිබිලා මදි නම් ඔබ මේ 100ෙන් මොකද කරන්නේ? කියන කාරණාව උන්වහන්සේට පැහැදිලි කරලා. ගිහි ජීවිතයේ දුක ගැන උන්වහන්සේට පැහැදිලි කරලා. මේ ගාථා රතනයන් දෙක දේශනා කොට වදාළා. න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. කහවණු වැස්සක් වැස්සත් මිනිස්සුන්ගේ කාම තෘෂ්ණාවේ නිමාවක් නැහැ. පංච කාම තෘෂ්ණාවේ අඩුවක් නැහැ. එතකොට කහවණු වෙහි වහිනවද? කෙනෙක් එහෙම හිතන්න එපා. උදාහරණයක් දැක්වුවොත් කොයි කාලේ හරි එහෙම දෙයක් තියෙන්න එපයි. සඳහන් කරනවා මේ විස්තර කරන්නේ මහා මන්දාතු රජුරුවන්ගේ කාලේ වැහපු කහවණු වැස්ස ගැන කියලා. ඒ කියන්නේ මහා මන්දාතු රජුරුවන්ගේ කාලේ කහවණු වෙහි වැහලා තියෙනවා. ඒත් කොහොමද කියලා සඳහන් කරනවා මහා මන්දාතු රජුරුවන් ඉතින් පින මහා මන්දාතු රජුරුව කියලා කියන්නේ සක්විති රජෙක්. මහා මන්දාතු රජුරුව අත්පොලසන් ගහලා කහවණු වෙහි වහින්න කියහම 12 යොදුනක් පමණ හාත්පස වට ප්‍රමාණයේ තනිකරම කහවණු එක්කෙරෙනවා කියලා කියන්නේ. මිනිස්සෙකුගේ කටි ප්‍රමාණය දක්වා යට යනකම් කහවණු පිරෙනවා කියලා කියනවා මහ පොළොව උඩ. ඒ කහවණු වෙහි ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. නමුත් කහවණු වැස්සක් වැස්සත් මිනිස්සුන්ට කවදාවත් පංචකාමී ඇතිවීමක් නැහැ. න කහාපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. වස්තු සහ ක්ලේශ කාමයන්ගේ සෑහීමක්
මනුස්සයාට නෑ. සත්වයාට නෑ. මේ මහා මන්දාතු රජ්ජුරුව මේ තරම් ධනය තිබිලත් සක්විති රජෙක් කියලා කියන්නේ සතර මහා දිවයිනේ අධිපතියෙක්නේ. මොනවද සතර මහා දිවයින කියලා කියන්නේ? ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝ යානය. මේ තමයි සතර මහා දිවයින. මේ සතර මහා දිවයින ප්‍රධාන කරගත්ත කුඩා කුඩා දූපත් 500 තියෙනවා. ඒවට කියන්නේ කොදෙව් දූපත් කියලා. කොදෙව් දූපත් 2000ක් තියෙනවා සක්විති රජුරුවන්ගේ රාජ්‍යයේ. එතකොට මෙහෙම සඳහන් කරාම කොයිතරම් භූමි භාගයක්ද? දැන් ජම්බුද්දීපය කියලා කියහම දැන් අපිට හුඟක් වෙලාවට හිතෙන්නේ මේ ජම්බුද්දීපය කියලා කියන්නේ ඉන්දියාවට කියලානේ. ඉන්දියාව නෙමෙයිනේ ජම්බුද්දීපය කියන්නේ. ඉන්දියාව කියන්නේ ජම්බුද්දීපේ ඒක කොටසක් විතරයි. වර්තමානයේ සාමාන්‍යයෙන් අපි ආසියා යුරෝපා මහද්වීපය කියලා කියන්නේ ජම්බුද්දීපයටයි කියලා සඳහන් කරන්නේ. ඉස්පාඤ්ඤේ, පෘතුගාලයේ, සෝවියට් රුසියාව මේ ආදී ප්‍රදේශ හරහා පැතිරලා එන විශාල භූමි භාගයක් ජම්බුද්දීපය. ඉතින් මේ වාගේ මේ සතර මහා දිවයිනක අධිපති සක්විති රජෙක්. ඒ කියන්නේ මෙහි තියෙන සියලුම සම්පත් එතකොට රජුරවන්ටනේ අයිති. ඊට අමතරව රජුරවන්ට මේ වාගේ කහවණු වැහි වස්සවන්නත් පුළුවන්. එච්චර තිබිලත් මේ රජ්ජුරුවන්ගේ පංචකාම තෘෂ්ණාවේ සෑහීමක් නැති නිසා රජ්ජුරුව තව්තිසාවටත් යනවා. රජ්ජුරුවන්ගේ පින කොපමණද සක්‍ර දේවේන්ද්‍රයෝ කිසි දෙයක් කියන්නේ නැහැ. තව්තිසාවෙන් භාගයක් රජ්ජුරුවන්ට දෙනවා. එතකොට මිනිස්සෙක් හැටියට තව්තිසා දෙව්ලොව භාගයක් පාලනය කරනවා. බලන්න කොච්චර පුණ්‍යවන්තද කියලා. මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ දිගයි. දැන් මේ කාලේ දෙවියන්ගේ ආයුෂ දිගයිනේ. මේ මන්දාතු රජුරුවන්ගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ දිගයි. මේ කාලේ නම් අපට අවුරුදු 60 70යි තියෙන්නේ. දෙවියන්ට නම් කෝටි ගණන් තියෙනවා. ඒ කාලෙත් දෙවියන්ට ඒ කෝටි ගණන් එහෙම්මම තිබ්බා. මිනිස්සුන්ගේ ආයුෂ වැඩි. මන්දාතු රජුරුව තව්තිසාවේ රජ කරන කාලේ සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් තව්තිසාවේ රජ වෙලා චුත වෙනවා. මන්දාතු රජුරුව තාමත් තව්තිසාවේ. එතකොට තව්තිසාවේ ආයුෂ කොච්චරද? තව්තිසා වැසියෙකුගේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. එතකොට 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු වලින් ආයුෂ භුක්ති විඳින තව්තිසා දෙවිවරු නැත්නම් සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් මරණයටපත් වුණත් මන්දාතු රජුරුව තාමත් එහි රජකම් කරනවා. නමුත් මන්දාතු රජුරවන්ට ඇතිවීමක් නැහැ. ඉතින් ඒ තෘෂ්ණාව නිසාම රජුරුව ආපහු දෙව්ලොවින් බිමට වැටෙනවා. ඒ කාරණාවයි මේ සඳහන් කරන්නේ කහවණු වැහි වැස්සත් මිනිහාගේ පංචකාම තෘෂ්ණාව සත්වයාගේ තෘෂ්ණාවේ නිමාවක් නැහැ. ඇති කියලා කාරණාවක් කවදාවත් දකින්න නෑ මිනිස්සු ළඟ. නිසා සඳහන් කළා අපස්සාදා කාමා දුක්ඛා. මේ කාමයන් තුල කවදාවත් ලොකු සතුටකුත් නැහැ. දැන් පින්නතුනේ අපි උදාහරණයකට හිතන්නකෝ. කෙනෙකුට රුපියල් 50000ක් පඩි හම්බ වෙනවා. දැන් මේ 50000ක් පඩිය හම්බ වෙන පුජ්‍යලයට එදිනෙදා ජීවත් වෙන්න මේ 50000 මදි. ඔයාලා බලන්නකෝ 50000ක පඩි හම්බ වෙන කට්ටිය කොච්චරක් ණයද කියලා. බැංකු වලට ණය, ලීසින් සමාගම් වලට ණය, කොච්චර ණය තියෙනවද? නමුත් සමහරලාට 20000ක් පඩි ගන්න කෙනා එයත් ජීවත් වෙනවා. 10000ක් පඩි ගන්න කෙනත් ජීවත් වෙනවා. කාගෙන්වත් පඩි හම්බෙන්නේ නැතුව මහ පොළොවේ එක පොර බදලා ජීවත් වෙන අයත්
ජීවත් වෙනවා. නමුත් එතකොට ඇයි අච්චර පඩියක් හම්බෙලත් ඒගොල්ලන්ට මේගොල්ලෝ වගේ ජීවත් වෙන්න බැරි? තමන්ට ලැබෙන වැටුපට අනුව තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු වැඩි. සිහින ගොඩක් තියෙනවා. ඒ සිහිනය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔහු රෑදවල් දෙකේ දුක් විඳිනවා. හොඳ ගෙයක් හදන්න ඕනේ. නවීන පන්‍ය වාහනයක් අරගන්න ඕනේ. මේ විදිහේ ඇඳුම් ආභරණ අවශ්‍යයි. ඔය ටික සම්පූර්ණ කරගන්න ඔය ඇතුළු තව දේවල් මිනිස්සු විඳින දුක. හැබැයි ඒවා දුක් කියලා තේරෙන්නේ නැහැ. බලන්න සමහර අයට ජීවිතයක් ඇත්තටම නෑ වගේ. විවාහ වෙලා ටික කාලයක් යනකොට ජීවිතය ගත කරන්න හරි අමාරුයි. ඒ නිසා දෙන්නගෙන් එක්කෙනෙක් විදේශගත වෙනවා. සමහර අය අවුරුදු 15 20 පිට රටවල් වල. දරුවෝ දැන් හුඟක් ලොකුයි. ළමයින්ට දැන් තාත්තා මතක නැහැ. ඒ තාත්තා ඒ තරම් කල් දැන් වෙන රටක. නමුත් එහාට වෙලා හරි හම්බ කරලා ධනෙ එවලා මෙහාට ඇවිල්ලා බලහම ආයෙත් ජීවත් වෙන්න මොකක් හරි කරන්න ඕනේ. ඒවා සල්ලි වල ඉතුරුවකුත් මොකුත් නැහැ. නමුත් මේ සිහින ටික මුදුන්පත් කරගෙන එනකොට ඒ වෙනුවෙන් මගේ ජීවිතේ කොච්චර වැය වුණාද? මගේ කාලය කොච්චර කැප වුණාද? මරණයට කොච්චර ලං වුණාද? කරගත යුතු දේවල් කොපමණද? කල ප්‍රමාණය කොච්චරද? මේ දේවල් හිතන්න කාලෙකුත් නැහැ. ඒ නිසා සමයි සඳහන් කළේ අපස්සාදා කාමා දුක්ඛ. මේ කාමයන් තුල සතුටක් නම් ඇත්තෙම නැහැ. එතකොට සතුටක් ඇත්තෙම නැත්නම් මිනිස්සු කාම වස්තු පස්සේ යනවද? චූටි සතුටක් තියෙනවා. ඒක කොයි වගේද කියලා සඳහන් කරනවා. දිය බිඳක් වගේ සැපක් තියෙනවා පංචකාමී. සාගරය වගේ දුකක් තියෙනවා. දිය බිඳක් වගේ සතුටක් හොයන්න මිනිස්සු සාගරයේ වගේ දුකක ගිලිලා ඉන්නවා. ඒ වුණාට මිනිස්සුන්ට ඒක දුකයි කියලා ලොකුවට තේරෙන්නේ නැහැ. දුකයි තේරෙනවා. නමුත් ඒක අත්හරින්න කල්පනාවක් නැහැ. මේ හොයන පංචකාමය කොයි වගේද කියලා භාග්‍යතුන් වහන්සේ හරි අපූර්වට දේශනා කළා. මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය සූත්‍රයේ. මාගන්ධිය බමුණගෙන් අහනවා බ්‍රාහ්මණේ මිනිහෙකුගේ ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා. ඒ මනුස්සයා රෑ දවල් දෙකේ නැතුව මොහොතක්වත් නතර වෙන්නේ නැතුව ඒ බිබිලි කසනවා. කසල තුවාල වෙලා දිය ගලනවා. ඉවසන්නම බැරි තැන කබලක් නැත්නම් යකඩ තහඩුව ලිපට දාලා අඹ දැල්ල වාගේ රතු පාට වුණාට පස්සේ අඬුවෙන් අරගෙන ඇඟේ ගෑවි නොගෑවීමෙන් අර තහඩුවෙන් තවනවා. එතකොට අර බිබිලි කැඩුනේ ඒවා රත් වෙනකොට පොඩි සනීපෙකුත් තියෙනවා. ඉතින් මේ කැසිල්ල දරා ගන්න බැරුව තමයි මේ තවන්නේ. ඉතින් මෙහෙම කරලා මෙයාට සනීප වෙනවා. සනීප වෙලා දැන් මෙයා ගමනක් යනකොට අර වගේම බිබිලි හැදිලා තවන කෙනෙක් එයා දකිනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්ධියේ කලින් තවාගත්ත කෙනා දුවගෙන ගිහිල්ලා අර කබල උදුරගෙන තවා ගනීද කියලා. නෑ ස්වාමීනි එහෙමනම් කරන්නේ. ඇයි මාගන්ධියේ එහෙම කරන්නේ නැත්තේ? ස්වාමීනි ඕකෙන් තවනකොට දුකයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට අර ඉස්සරල තවාගත්තේ ඇයි? ඒ කාලේ කායප්‍රසාදයේ වෙනස් වෙලයි තිබ්බේ. දුක තමා දුකයි බව දැනුන්නේ. ඒ හින්දා තැව්වා. හැබැයි දැන් ලෙඩේ සනීපයිනේ. දැන් හොඳටම දුක බව තේරෙනවා. මෙන්න මේ පංචකාමයේ නැමැති රෝගය ටික ටික සනීප වෙවි යනකොට තමයි තේරෙන්නේ අනේ මේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. එතෙක් අපි ඔක්කොටම ලෙඩේ තියෙන හින්දා දුකයි කියලා තේරෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ තව උදාහරණයක් දේශනා කරනවා. මාගන්ධිය
මිනිහෙකුට තුවාලයක් හැදිලා. ඒ තුවාලේ වටේට නියාගින් කසනකොට හරි සනීපයක් දැනෙනවා. ඔක ඉතින් අපි හැමෝම ජීවිතේ අත්දකින දෙයක්. තුවාලේ වටේට නියාගින් කහනකොට හරි සනීපයි. හැබැයි කසන තාක්කල් සනීපයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාගන්දී මේ ලෝකෙ මිනිස්සු කෑම කාලා නටලා ගීත කියලා මේ කාලා බීලා නටලා හොයන සැපය මේ තුවාලයක් වටේට නියාගින් කහනවා වගේ සැපයක්. ඒ සැපය හොයන්න තමයි මෙච්චර දුක් විඳින්නේ. නමුත් ඒක දුකයි කියලා මිනිසුන්ට ලොකුවට තේරෙන්නේ නැහැ. දුක නැති කරගන්න නම් සැපය හොයාගන්න නම් හොයන්නම ඕනේ කුසල්නේ. මා පුණ්‍ය භායි සූත්‍රයේ දේශනා කළා මහණෙනි පිනට බය වෙන්න එපා. මහණෙනි පින් කියලා කියන්නේ සැපයට නමක්. යමෙක් පින් කරනවා කියලා කියන්නේ සැප ලබනවා කියන එකයි. සැප ලබන්න මඟ පාදනවා කියන එකයි. මේ ජීවිතයේ යම් යම් දුක් අපිට තියෙනවා නම් මතු සංසාරේ ජීවිතවල ඒ දුක් අපිට කවදාවත් ආයේ එපා නම් මේ ජීවිතේ මොනවද කරන්න ඕනේ? වැඩි වැඩියෙන් පින් කරගන්න ඕනේ. දුකෙන් නිදහස් වෙන්න නම් වැඩි වැඩියෙන් පින් කරගන්න සිද්ධ වෙනවා. නමුත් පංචකාමයට ඇලුන නිසා අපට පිනට නෙමේ හිත යන්නේ පංචකාමයට. දැන් බලන්න පින් කරන්න යන්න කතා කරන්නකො මිනිස්සුන්ට. දානයක් දෙන්න යන් කීවත්, බණක් අහන්න යන් කීවත්, භාවනාවක් කරන්න යමු කියලා කීවත් හුඟක් දෙනා කියන්නේ බලමුකෝ කියලා. සමහරු කියන්නේ උත්සාහ කරන්නම් කියලා. තව පිරිසක් කියනවා එන්න නම් කැමති. කොහෙද ඉතින් නිමක් නැති වැඩනේ. විවේකයක් ඇත්තෙම නැහැ. ඒකට ඇත්තටම මේ ජීවිතවල විවේකේ කොයි කාලේ හම්බ වෙයිද? දැන් විවේකයක් නැහැනේ. ඉතින් එහෙම වුණොත් මේගොල්ලන්ට විවේක හම්බෙන්නේ අපායෙම තමයි. හැබැයි ඉතින් අපායට ගියාට පස්සේ කවදාවත් විවේකයක් අතරක් හිඩැසක් නැති නිරේ කොහෙද විවේකයක්? ඉතින් විවේකයක් නැහැ කියලා හරියන්නේ නැහැ. විවේකයක් හොයාගන්න ඕනේ. ඒ විවේක කාලය බොහෝ කුසල් වලට යොදන්න ඕනේ. මිනිස්සු මේ ලෝකෙට ආවේ පින් කරන්න මිසක් මේ වෙන කර කර ඉන්න දේවල් කරන්න නෙමෙයි අපි මෙහි ආවේ. ඉතින් ඔක නිතර කියන කතාවක් මම. ඒ වුණාට අපිට ඔක දැන් මතක නැහැ. ඒකටත් හේතුවක් තියෙනවා. මැරිලා ඉපදිච්ච එක. මැරිලා ඉපදුන නිසා අමතක වෙලා තියෙන්නේ. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිලා මතක් කරලා දෙන්න ඕනේ. අපි අපායේ ඉඳලා ආපු අය අපායෙන් ආවෙත්, දෙව්ලොවින් ආපු අය දෙව්ලොවින් මෙහි ආවෙත් පින් කරන්න මිසක් මේ නිමක් නැති වැඩ කරන්න නෙමෙයි. සසර වැටුණා නම් වැඩ නතර කරලා පින් කරන්න පටන් ගන්නවා. නමුත් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙකුට ඇත්තටම ගෙයක් දොරක් ඉඩමක් කඩමක් යානයක් වාහනයක් එපා දෙය කියන්නේ. කෙනෙකුට ජීවත් වෙන්න යම් මට්ටමක් ප්‍රමාණයක් තිබුණට කමක් නැහැ. අවශ්‍යනි ප්‍රමාණයක්. නමුත් Tamanට බැරි තරම් බරක් ගොඩ ගහගත්තාම ජීවිත කාලෙම ඒව නඩත්තු කරන්න ගියහම ලොකු ගෙයක් හදාගත්තාම කරදර කොච්චර එනවද ගෙදරට? වාහනයක් අරගත්තාම ඒ වාහනේ පිටිපස්සෙන් කරදර ගොඩක් ගෙදරට එනවා. අපිට හිතාගෙන ඉන්නේ සතුට එනවා කියලා. සතුට එන්නේ නැහැ. කරදර ගොඩක් එන්නේ. ඒක දාන්න වෙනම ගෙයක් හදන්න ඕනේ. ඒක හොදන්න ඕනේ. ඒක තව කාර්මික කටයුතු කරන සමහර තැනකට ගෙනහිල්ලා මාසෙකට අමාරකට සැරයක් දවසක් විතර එතන රස්තියාදු වෙන්න ඕනේ. ඒකට 30-40000ක් වෙනම ගෙවන්න ඕනේ. දැන් මේ නහත් තීච්ච කාලේ මේ වියදම් වෙන මුදලයි වාහනේ නැති කාලේ වියදම් උනේ නැහනේ. දැන් අලුත් කරදර ගොඩක් ඇවිල්ලා ගෙදරට. ලොකු ගයක් හදාම අස්පස් කරන්න, දූවිලි පිහින්න, වවුල පන්නන්න කොච්චර ප්‍රශ්න ගොඩක් ගොඩ ගැහෙනවද?
මේ ලෝකේ ඉපදුනාට නොතෙමි ජීවත් වෙලා නොමැරෙන්න කාලා බීලා කටයුතු කරගෙන වැඩි වැඩියෙන් කුසල් රැස් කරන එක පඬිත පුජ්‍යලයාගේ සිරිතයි. එහෙම නැත්නම් අපිට හැමදාම ගෙවල් අස් කර කර තමයි ඉන්න වෙන්නේ. කාලේ ගෙවිලා යනවා දන්නේම නැහැ. අන්තිමට සංසාරේ අස් කෙරෙන්නේ නැහැ. බාහිර ගෙවල් දොරවල් අස් කරලා මැරිලා යනවා. අපි මෙහාට ඇවිල්ලාම තියෙන්නේ සසරින් අරගෙන ආපු කර්ම ටික අස් කරලා නිදහසේ හිස් වෙලා නිදහසේ යන්න. නැත්නම් අපි ගෙනාවට වඩා බරක් කරේ තියාගෙන තමයි මෙතනින් පිටත් වෙන්න හදන්නේ. ආපු අදහස අරමුණ සියල්ලම වෙනස් වෙලා. ඊළඟට සඳහන් කළා ඉති විඤ්ඤාය පණ්ඩිතෝ. නමුත් මේ ලෝකේ ඉන්න පණ්ඩිතයා දිව්‍ය කාමයයි මනුස්ස කාමයයි දෙකම අත්හරිනවා කියලා. අති දිබ්බේසු කාමීසු කියලා සඳහන් කළේ දිව්‍ය කාමය. දිව්‍ය කාමයට මනුස්ස කාමයට දෙකම අත්හරිනවා පණ්ඩිත පුජ්‍යලයා. එතකොට මේ දිව්‍ය කාමයේ සහ මනුස්ස කාමයේ මොකද්ද මේකේ තියෙන වෙනස? අපිට ඒක තේරෙන්නේවත් නැහැ. දිව්‍ය කාමයේ මනුස්ස කාමයේ වෙනස අපිට තේරෙන්නේ නැහැ. පුංචි උදාහරණයකින් තේරුම් ගන්නව නම් හරි ලස්සන උදාහරණයක් කියන්නේ නන්ද තෙරුන්ගේ කතාවයි. නන්ද තෙරුන් කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේගේම මල්ලි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඇත්තටම මල්ලි කෙනෙක් හිටියද? මල්ලි කෙනෙක් හිටියා. හැබැයි මේ මහා මායා දේවියගේ පුතා නෙමෙයි. ප්‍රජාපති ගෞතමින් වහන්සේගේ පුතා. සුද්ධෝදන රජුරුවන්ගේම පුතා. අම්මා ප්‍රජාපති ගෞතමිය. ඒ නිසා තමයි නන්ද මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේම මල්ලි කියලා කියන්නේ. එතකොට නන්ද කුමාරයා පැවිදි වුණා. නමුත් හෙට දවසේ විවාහ මංගල්‍ය, රාජාභිෂේකය, මාලිගාවට ගෙවදීම, අභිෂේක මංගල්‍ය තුනක් ජීවිතේ හෙට. එතකොට විවාහ වෙන්න ඉන්නේ ජනපද කල්යාණිත් එක්ක. එදා සමාජයේ හිටපු රූපයෙන් ඊටාම උසස් කාන්තාවක්. පංච කල්යාණයෙන්ම යුක්තයි. උසට සරිලන මහතක්, මහතට සරිලන උසක්. කොයිතරම් රූප ස්වභාවයක් තිබුණද කියන කාරණාව අපිට හිතින්වත් මවා ගන්න පුළුවන් කමක් නැහැ. ජනපද කල්යාණිගේ ශරීරයෙන් නිරන්තරයෙන් විහිදෙන එළියක් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා රාත්‍රියේට තනියම කුටියක හිටියහම ඒ කුටිය ආලෝකමත් කරන්න පහන් අවශ්‍ය නැහැ කියලා. ඒ තරම්ම ඒ කුටිය ඇතුලේ ඇඟෙන් නික්මෙන කාන්තියෙන් පිරෙනවා. එච්චර එළියයි. ඉතින් ඒකයි මම සඳහන් කළේ මේ රූපයේ හිතින්වත් මවා ගන්න අපිට බෑ කියලා. බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් පාත්‍රා ධාතුවත් අරගෙන යනවා දකින්නකොටත් ස්වාමීනි ඉක්මනට එන්න වැඩ ගොඩක් තියෙනවා කියලා කියනවා. ඒවත් මෙනෙහි කර කර තමයි යන්නේ. නමුත් පන්සලට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ අහනවා නන්ද මහණ විමුද කියලා. ජනපද කල්යාණි කියපු කතාව භාග්‍යතුන් වහන්සේට ඇහුනේ නැතුවවද්ද? හෙට මංගල්‍යයන් ගැන නොදන්නවවද්ද? ඔක්කොම දන්නවා. දැනගෙන අහනවා නන්ද මහණ විමුද කියලා. බුදුරජාණන් වහන්සේට කීකරු වෙනවා කියන කාරණාව දැනෙන තවත් හොඳ තැනක්. මේ සියල්ලටම මේ සූදානම් වෙනවා ලහි ලහි. භාග්‍යතුන් වහන්සේ නන්ද මහණ විමුද කියලා අහපුවාම බෑ කියලා කියන්නේ නන්ද කුමාරයාගේ දිව නැමුන්නේ. හා ස්වාමීනි කිව්වා. ඒ කීකරුකම ලබන්න අපිට මේ සංසාරේ තව කොච්චර කල් යන්න වෙයිද? අහිංසක ගුරුවරයා සඳහන් කළානේ ඇඟිලි මාලයක් දුන්නේ නැත්තම් මිනිස්සු 1000ක් මැරුවේ නැත්තම් උඹට ශිල්ප පිහිටන්නේ නැහැ කියලා.
ගුරුවරයා කියනවා නම් මිනිස්සු මරන්න කියලා. මං ඒක හරි කරනවා. ගුරු ගෞරවය. ඊට වඩා ගෞරවයක් අපි ළඟ භාග්‍යතුන් වහන්සේට තියෙන්න ඕනේ. හැබෑම පුණ්‍යවන්තයන්ගේ ගෞරවය තමයි මේ පේන්නේ. නන්ද කුමාරයා මහණ වෙමු කිව්වා මහණ කළා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මහා කීකරු කෙනෙක්. අකාරුණික කෙනෙක් කියලා. මේ තරුණයා මේ තරම් බලාපොරොත්තු ගොන්නක් කරපිට දියාගෙන ඉන්නකොට මහාන කරන කෙනෙක් ඉන්නවාද කියලා නේද අපිට හිතෙන්නේ. මහාන වුණත් නන්ද කුමාරයා හිතන්නේම ජනපද කල්යාණි ගැන. ඒක භාග්‍යතුන් වහන්සේ නොදන්නව නෙමෙයි. මොකද රහත් වෙලා නැහැනේ. ඒක දැනගෙන කියනවා නන්ද යම්ද දිව්‍ය ලෝකේ කියලා. හා කීවා. මෙච්චර දෙයක් අතහැරලා මහාන වුණා නම් දැන් දිව්‍ය ලෝකේ යන්ද කියන්නට බෑ කියන්නේ. ඒ යන ගමන් දෙවිච්ච හේනක හිටපු වැඳිරියක් වෙන්නවා. නන්ද දැක්කද අර වැඳිරි පිච්චිලා. ඒ කාරණාවත් පෙන්නගෙන දෙව්ලොවට එක්ක ගිහිල්ලා දිව්‍යාංගනාවන් පෙන්නවා. නන්ද බලන්න මේගොල්ලන්ගේ ලස්සන. ටික වෙලාවක් නන්ද හාමුදුරුවෝ දිව්‍යාංගනාවන් දිහා විවිධ අය දිහා බැලුවා. දෙගොල්ලන්ගේ ඇඳුම්, ඒගොල්ලන්ගේ ආභරණ, එක එක්කෙනාගේ මූණේ හැටි මේ නොයෙක් දේවල් බැලුවා. භාග්‍යතුන් වහන්සේ අහනවා නන්ද ජනපද කල්යාණීට කැමතිද? මේගොල්ලන්ට කැමතිද? ස්වාමීනි මේගොල්ලෝ දිහා බලහම ජනපද කල්යාණී හරි මගදී දැකපු වැඳිරි වගේ. දැන් මම ඒක පැහැදිලි කරන්නයි මේ හැදුවේ. මනුස්ස ලෝකේ ජීවත් වෙන රූපයෙන් අග්‍ර සම්පන්න වූ කාන්තාව දිව්‍යාංගනාවන් හා සංසන්දනය වෙනකොට දැවිච්ච වැඳිරියක් වගේ. එතකොට දිව්‍ය කාම සම්පත්තියයි මනුස්ස කාම සම්පත්තියයි අතර තියෙන වෙනස කොපමණද අපි මේක කවද්ද තේරුම් ගන්නේ? අපිට තේරෙන්නේ නැහැ කවදාවත්. නමුත් පඬිතයා මේ දෙකටම ඇලෙන්නේ නැහැ. දිව්‍ය කාමයට ඇලෙන්නෙත් නැහැ. මනුස්ස කාමයට ඇලෙන්නෙත් නැහැ. සම්මා සම්බුද්ධ ශාවකෝ එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ හැබෑ වූ ශ්‍රාවකයා මේ දෙකම අත්හැරලා ඇලෙන්නේ මොන සුවයටද? ඇලෙන්නේ නිවන් සුවයටමයි. මේ විශ්වයේ සියලුම සැප පරාජය කරන සුවයක් තිබුණා නම් ඒකම සැපේ නිවන් සැපේ. කාම සම්පත්වලදී කාමයන් අතර අතරමං වෙච්ච මිනිස්සු කොයි තරම් දුක් විඳිනවද? එහෙනම් දෙවියෝ දුක් විඳින්නේ නැද්ද? දෙවියන්ට දුක හිතෙන්නේ නැද්ද? දෙවියන්ට දුක හිතෙනවා. ඒකනේ පංචපුබ්බ නිමිත්ත සූත්‍රයේ සඳහන් කළේ චුත වෙන්න ලං වෙනකොට විලාප කියලා අඬනවා කියලා. දිව්‍ය ලෝකෙන් යන්න බෑ කියලා විලාප කියලා අඬනවා. එතකොට අනික් දෙවියෝ ඇවිල්ලා කියනවා පින්වත ඇඬුවට වැඩක් නැහැ. ආයුෂ ඉවර නම් ඉන්න බෑනේ තව. ඇඬුවට වැඩක් නැහැ. මෙහෙන් චුත වෙලා සුගතියට ගිහිල්ලා ඒ සුගතියේදී ලැබිය යුතු හොඳම දේ ලබලා ඒ මත මනාව පිහිටලා අපි ගාවට මාපහු එන්න කියලා කියන්නේ. එතකොට කොහාටද මේ සුගතියට යනවා කියලා යන්නේ? මනුස්ස ලෝකෙට. මොකක් මතද පිහිටන්නේ? තථාගතප්ප වේදිත ධර්මයේ මත. තථාගතප්ප වේදිතයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේම ධර්මය. ඒ මත මනාව පිහිටන්න කියලා කියන්නේ ධර්ම ශ්‍රවණය කළ ශ්‍රද්ධාවේ පිහිටන්න කියලා. ශ්‍රද්ධාව ඇති වුනහම ඒ පුද්ගලයා හැමදාම සිල් රකින්නවා. ශ්‍රද්ධාවන්තයා සිල් කඩන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවනම් වචන මාත්‍රයක්වත් ඉක්මවන්නේ නැහැ. ඒක තමයි ශ්‍රද්ධාවන්තයන්ගේ හැටි. තාම බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව දියුණු වෙලා නැති අය බුද්ධ වචනේ ඕන තරම් උල්ලංඝනය කරනවා. ඒ ශ්‍රද්ධාවේ පිහිටන්න ගියාම අකුසල් රැස් කරනවා බොහොම අඩුයි.
ආන් එහෙම කටයුතු කරාම ආපහු අපි ගාවට එන්න පුළුවන් කියලා දෙවියෝ කියනවා. ඉතින් එතකොට අපිත් දෙව්ලොවින් ආවනම් ওই වැඩේ කරගෙන යන්න ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි ධර්මය හොයනවට වඩා අපිට හොයන්න හුඟක් දේවල් කාම ලෝකේ තියෙනවා. ඒව හොයලා ඉවර වෙනකොට ධර්මය හොයන්න කාලයක් නැති වෙනවා. දන්නේම නැතුව අපි වයසේ අග්ගිස්සට යනකම් ගිහිල්ලා ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙලා. ඊට පස්සේ එතනින් ජීවිතේ තියෙන මහ දුකක්. කරගත යුතු දේ කරගන්න බැරි වුණා කියලා. මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද? බුද්ධාන්තරයක ලැබිච්ච ජීවිතේ කොයිතරම් වටිනවද? බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයකින් කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද? ඒකක්වත් මට කරගන්න බැරි වුණා. අපාය ගැන මතක් වෙනවා. പ്രേත ලෝක තිරිසන් ලෝක ගැන මතක් වෙනවා. සිල් රැකගත්තේ නැති මට, ಗುಣ දියුණු කරපු නැති මට මේ නිරේවල් උරුමයි නේද කියලා හිතෙනවා. ජීවිතේට එතන ඉඳලා ඇතුල් වෙන බයෙන් ඔහු මුදවන්න කාට පුළුවන් වෙයිද කියන කාරණාව තේරෙන්නේ නැහැ. වයස්ගත වෙලා එක්තැන් වෙලා ධර්ම දේශනාවක් කරන්නත් අපහසුයි. මරණාසන්න අයට බණ කියනකොට හරි පරිස්සම් වෙන්න කියලාම දේශනා කරලා තියෙනවා. ඒගොල්ලන්ට මරණය ගැන කියනකොටත් බය හිතෙනවා. නිරය ගැන කියනකොටත් බය හිතෙනවා. සතර අපා දුක ගැන කියනකොටත් බය හිතෙනවා. ඔවුන්ට බණ කියන්න ඕනි. ඔවුන්ගේ හිත් පෑරෙන්නේ නැති විදිහට. සමහර වෙලාවට යමක් කමක් කරන්න පුළුවන් කාලේ ඔවුන් ජීවත් වෙච්ච විදිහ දන්නෙත් නැහැ. ඉතින් කොයි අතට බණ කියන්නද කියලා තේරෙන්නෙත් නැහැ. සමහර වෙලාවට දරුවෝ එක්තැන් වෙච්ච අම්මා තාත්තා නාවලා හොදලා පිරිසිදු කරලා යහනේ තියලා හැමෝම කරන්නේ පිනක් සිද්ධ වෙන වැඩ. ළමයි හිතන්නේ පින් කරවන්න. ඒ හින්දා ඉතින් ගුවන් විදුලියවත් ක්‍රියාත්මක කරලා තියලා ඒගොල්ලෝ යනවා. එහෙම ගියාට අර ධර්ම දේශනාවල් වල කියන දේවල් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ගැන කියලා දෙනවා. බුද්ධාන්තරයේ වටිනාකම කියලා දෙනවා. අකුසලයේ ආදීනව කියලා දෙනවා. කුසලයේ විපාක කියලා දෙනවා. දැන් මේ උදේ ඉඳලා රෑ වෙනකන් අර දේශනාවලට සවන් දීගෙන ඉන්න පුද්ගලයා පින් රැස් කරයි කියලා හිතනවාද අපි අය? ඔහුගේ ජීවිතේ බීතියෙන් පිරීලා යනවා. ඒ මේ තරම් වටිනවලු ජීවිතේ. නමුත් ඒ ජීවිතය තුළ වටින වැඩ මුකුත් මම කරලා නැහැ. අකුසලයේ මේ තරම් බල සම්පන්නයි කියලා ධර්මයේ කියනවා. මේ කියන විදිහ අකුසල් මං කොච්චර කරලාද? නිරය මෙච්චර භයානකයි කියලා කියනවා. එහෙනම් ඒ නිරයට යන පව් මං කොච්චර කරලාද? දැන් මේව ළමයින්ට කිය හැකිද? බිරිඳට කිය හැකිද? නෑයන්ට කිය හැකිද? ඔක්කොම හිතේ තද කරගෙන මැරිලා සුගතියක් තියෙයිද කියන කාරණාව කොහොමද තේරෙන්නේ නැහැ. බලන්න ජීවිතයක් මුලින් වැරදුනහම සංසාරේ ආත්ම කෝටි කීයක් පරදිනවද කියලා. අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතේ ජයග්‍රහණය කරා අරගෙන යන්න. අපි හැම වෙලාවෙම වෑයම් කරන්න ඕනේ පරාජිතයෙක් වෙන්න නෙමෙයි ජයග්‍රාහකයෙක් වෙන්න. මේ කාම ලෝකයේ මොන ජයග්‍රහණ ලැබුවත් වැඩක් නැහැ. සංසාරය තුල ජයග්‍රහණය ලබන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගයෙන් ජය ගන්න ඕනේ. එවන් කෙනා තමන්ගේ ජීවිතයට හොඳ සාධාරණයක් කරපු කෙනෙක්. ඔහු බය නැහැ. හොඳට මග වියදම් තියෙනවා. මේ ලෝකේ හම්බ කරපු සියලුම සම්පත් මෙහෙ දාලා යන්න වෙනවා. මම රැස් කරගත්ත කුසල් නැමැති වියදම් ටික තමයි අරන් යන්න පුළුවන්. ඒ හින්දා මලු බෑග් පුරවලා ගෙනියන්න මග වියදම් පොදි ගහ ගන්න ඕනේ. මොකද සංසාර ගමනේ තව කොච්චර ඈත යන්න වෙයිද දන්නේ නැහැ. මග වියදම් නැති වුණ දවසට කොතන නතර වෙලා දුක් විඳින්න වෙයිද කියන කාරණාව තේරෙන්නේ
තේරෙන්නෙත් නෑ. අර වෙලාවක් නෑ වෙලාවක් නෑ වෙලාවක් නෑ කියා ඔක්කොම කරපු දේවල් කිරුවේ අනුන්ටමයි. තමන්ට යමක් කරගන්න වැඩි වෙලාවක් වෙන් කරන්න. හැම දවසෙම තමන් වෙනුවෙන් වෙන් කරපු කාලයක් තියාගන්න. එහෙම නැත්නම් මගේ ජීවිතේ අනුන් වෙනුවෙන්ම කැප වෙලා වෙනවා. ආන් ඒක හින්දා ජීවිතේ හෙට අනිද්දා වෙනකන් තියෙයි කියලා විශ්වාස නැහැ. බුද්ධාන්තරයක ලැබිච්ච ජීවිතේ මිල කරන්නත් බෑ. එයින් අනුන්ට යහපතක් වෙන්නත් ඕනේ. තමන්ට වැඩි වැඩියෙන් යහපතක් කරන්න උත්සාහ කරන්න. ආන් එහෙම උත්සාහ කරන අය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒ අය අතර විශේෂයි. ඒ නිසා සඳහන් කළා තණ්හක්කය රතෝ හෝති සම්මා සම්බුද්ධ ශාවකෝ. තණ්හාව ෂය කරලා උතුම් නිවනින් සංසාරයෙන් එතර වෙන්න ඒ උතුම් නිවන් මගේ ඇලෙන එක සම්මා සම්බුද්ධ ශ්‍රාවකයාගේ සිරිතයි ස්වභාවයයි. එහෙනම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ඔබ අපි සියලු දෙනාම සම්මා සම්බුද්ධ ශ්‍රාවක. පැවිද්දගේ ගමන හරි වේගවත් කියලා දේශනා කළ අහංසේක්ගේ වගේ. මොනරා ටිකක් පස්සෙන් එනවා. ඒ වගේ තමයි ගිහි කෙනා මේ මාර්ගය තුළම ටිකක් ප්‍රමාද වෙලා ඔහුත් එනවා මොනරෙක් වගේ ඔහුගේ ගමන. සතා ලොකුයි, බර වැඩි, ලස්සනත් වැඩි, අහංකාරත් වැඩි. ඔව්ව මෙව කරගෙන එනකොට ටිකක් ගමන පරක්කුයි. නමුත් වීරවන්තයා මේ ශාසනයෙන් ඵල නෙලනවා. එවන් වූ උතුම් ශාසනයේ මුණ ගැහිලා තියෙන වෙලාවේ පංචකාමයටම ජීවිතේ ඉඩ දෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේගේ වචනයට කීකරු වෙලා මම වෙනුවෙන් සසර අනන්ත දුකක් විඳලා මට මග කියන්න ආපු භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන එක හැබැයිම ශිෂ්‍යයෙකුගේ ස්වභාවය කියන එක සිහිපත් කරගෙන ඒ මගින් සසරින් එතර වෙන්න වීරිය වඩන්න රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඔබට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා වරකාපොළ පදිංචි අනුර වික්‍රමාරච්චි මහත්මයා, සන්ධ්‍යා වික්‍රමාරච්චි මහත්මිය, අමා වික්‍රමාරච්චි දියණිය සහ කලපලුවාවේ පදිංචි අනෝමා රත්නායක මහත්මිය. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා හේනවත්ත මීගොඩ විසූ ඩී.බී. ජයසිංහ පියාණන්ට සහ ලීලා රණසිංහ මෑණියන්ට, වරකාපොළ විසූ කිරිබණ්ඩා වික්‍රමාරච්චි පියාණන්ට සහ පොඩි නෝනා රණවක මෑණියන්ට, ඒ වගේම සහභාගී වූ සියලු දෙනාගේ නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. සහභාගී වූ සියලු දෙනාටත් සුජීවත්ව සිටින මව්පියන් ඇතුළු ඥාති මිත්‍රාදීන්ටත් ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාටත් කල්යාණ මිත්‍ර දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් කල්යාණ මිත්‍ර ගිහි උතුමන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. වසංගත රෝග බිය ඇතුළු නොයෙකුත් අයුරින් පීඩා විඳින ශ්‍රී ලංකා දීපවාසී ලෝකවාසී ජනතාවට යහපත් කාලයක් උදා වේවා. ධර්මිෂ්ඨ සත්පුරුෂ මිනිසුන් ලොව බිහි වේවා. සද්ධර්මයේ ලොව තුල බැබලේවා කියලා අන්තිමට උතුම් ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. වරකාපොළ පදිංචි අනුර වික්‍රමාරච්චි මහත්මයා ඇතුළු පවුලේ පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබාගෙන මේ සංසාරයෙන් ඈතර වෙන්න මේ සියලු කුසල කර්මයන් තම තමන්ගේ ජීවිතවලට හේතු වාසනා වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච
පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.